පිළිගන්නවා හැමෝම අපේ YouTube channel එකට. කාලෙක ඉඳන් ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබුණා සීරම් ගැන කතා කරන්න කියලා. සීරම් ගැන කතා කරන්න ඒ කාලෙකදී පටන් ගත්තට අවස්ථාවක් හම්බුනේ නැහැ අපේ කාර්යබහුලත්වය නිසා. සීරම් ගැන කතා කරන්න ගොඩාක් දේවල් නැහැ. සීරම් ගැන සාමාන්‍ය දැනුමක් ගොඩක් අය ගාව තියෙන්න ඕනේ. නමුත් සීරම් ගැන සමහරු ගන්න කලින් හිතන්නේ නැති දේවල් කීපයක් කතා කරන්න තමයි මේ සීරම් ටිකත් එක්ක ආවේ. මේ සීරම් එකින් එක අතරාරම් වලට පෙන්නන්න නෙමෙයි ආවේ. මේවා ඔයගොල්ලෝ භාවිතාවට මිලදී ගන්නකොට කරුණු කාරණා කීපයක් සලකා බලන්න ඕනේ. අන්නේ ඒ දේවල් ගැන කියන්නේ. කතාව පටන් ගමු මෙහෙම. ලෝකේ අපි සීරම් භාවිතා කරනවා ඉස්සල්ලාම පුද්ගලයෝ කාණ්ඩ දෙකක්. එකක් තමයි පාරිභෝගිකයෝ විදිහට අපි එහෙමත් නැත්නම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිස්සු විදිහට අපි අපේ ගෙදර ඉන්න ජීවිතයේදී අපේ බාහිර පරිසරයට අපි යන වෙලාවල් වලදී සහ අපේ ඉතින් දෛනික කටයුතු වලදී එදිනෙදා අපි ජීවත් වෙනකොට අපේ රුව රැක ගන්න, ලස්සන කරගන්න, පාට වෙනස් කරගන්න. ඒක අපේ උවමනාව, ඒක අපේ අවශ්‍යතාවය. ඒකට අපි කියන්නේ daily skin care routine එකට අපි පාවිච්චි කරනවා සීරම්. එතකොට ඒක එදිනෙදා භාවිතයට අපි ගන්න සීරම්. ඒ ලෝකේ එක කොටසක්. ලෝකේ අනිත් කොටස තමයි කෙනෙක්ගේ රික්වයර්මන්ට් එකක් වෙනුවෙන් මූණේ තියෙන ප්‍රශ්නයක් හරි කෙනෙක්ගේ මූණකට දෙන පෝෂණයක් වෙනුවෙන් කවුරු හරි ශිල්පියෙක්, එයා බියුටිෂියන් කෙනෙක් වෙන්න පුළුවන්, එයා ඉස්තටිෂියන් කෙනෙක් වෙන්න පුළුවන්, එයා ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, එයා තෙරපිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ උවමනාවක් වෙනුවෙන් එයා වෙනුවෙන් තවත් කෙනෙක් පාවිච්චි කරන සීරම්. ඒතර මේ සීරම් මිලදී ගන්නකොට ඔයාලා ගන්න ඕනේ දිනපතා භාවිතා කරන්න සුදුසු සීරම්. ඒවත් නැත්තම් කාලයකට සැරයක් නිශ්චිත අරමුණක් වෙනුවෙන් භාවිතා කරන්න සුදුසු සීරම්. එහෙම සීරම් තියනවා ලෝකේ. මේ සීරම් වර්ග අහු වෙන්නේ කොස්මැටික්ස් වලට නෙමෙයි. මේ සීරම් බොහොමයක් අහු වෙන්නේ කොස්මොසූටිකල්ස් වලට. ඒ කියන්නේ චර්මයට පෙනට්‍රේට් වීමේ හැකියාව ඇති. චර්මය දක්වාම ගමන් කිරීමේ හැකියාව ඇති සීරම් වර්ග තියෙනවා. ඒවා බොහෝ දුරට හැදිලා තියෙන්නේ ඔයිල් බේස් වෙලා. එහෙමත් නැත්නම් ඒවා නිකන් තෙල් වගේ ස්වභාවයක් ගන්න සීරම්. ගාපු පමණින් චර්මයටම ඇබ්සෝබ් කිරීමේ හැකියාවක් තියෙන්නේ තෙල් වගේ බේස් එකක් ඇති සීරම් වලට. තවත් සීරම් జాතියක් තියෙනවා. ඒ සීරම් වලට බේස් වෙන්නේ තෙල් නෙමෙයි, ජලය. ඒතර අපි කියනවා මේවා water based serum කියලා. aqua based serum කියලා. ජලය මූලාශ්‍රය කරගෙන නිපදවලා තියෙන සීරම් වර්ග තියෙනවා. ඒවා ගාපු සැනකින් චර්මයට ඇබ්සෝබ් වෙන්නේ නැහැ. ඒවා ඇබ්සෝබ් කරවන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ ඊළඟට ඉගෙන ගන්න ඕනේ සීරම් water based සහ oil based කියලා වර්ග දෙකක් හෝ ඊටත් වඩා වර්ග කීපයක් ඉදිරියේදී හම්බ වෙනවා. ඒතර සීරම් water based වුණොත් ඔයාලට හොයාගන්න පුළුවන් හොඳට. මෙහෙම කරන සැනකින් ඒ සීරම් එහාට මෙහාට ගමන් කරනවා. සීරම් oil based වුණොත් ඒ සීරම් බොහොම උකුයි. සීරම් cream based වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට හැකි තාක්ෂණයකින් ඔයගොල්ලෝ මේ සීරම් ඇබ්සෝබ් කරවන්න ඕනේ. එහෙමත් නොවේ නම් මේ සීරම් ඇබ්සෝබ් වෙනකම් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ ඉගෙන ගන්න දෙවෙනි කාරණේ. එතකොට සීරම් එකක් ප්‍රධාන වශයෙන්ම මිනිස්යාගේ සම තුල සිද්ධ කරන කාර්ය කීපයකුත් තියෙනවා. අන්න ඒක ඔයගොල්ලෝ ඊළඟට ඉගෙන ගන්න ඕනේ. පළවෙනිම කාර්යය තමයි සමහර සීරම් නිෂ්පාදනය කරලා තිබීමේ අරමුණ deep hydration. ඒ කියන්නේ ගැඹුරු තෙතමනයක් රඳා පවත්වා ගැනීම. ගැඹුරේ තියෙන්න ඕනේ
ඕනේ තෙතමනය නාස්ති වෙලා යන්න නොදී හිර කර ගැනීම, ලොක් කර ගැනීම, මොයිස්චර් ලොක් කරනවා කියලා අපි ඔකට කියන්නේ. ගැඹුරු තෙතමනයක් සමේ ගැඹුරේ රඳවා පවත්වා ගැනීම. එතකොට ඒ අරමුණෙන් හදලා එවන සීරම් වර්ග තියෙනවා. ඒවට අපි මොයිස්චරයිසර්ස් කියලා නෙමෙයි කියන්නේ. මොයිස්චරයිසර්ස් කියලා කියන්නේ බොහෝ වෙලාවට මේ මොයිස්චරයිසිං ක්‍රීම් වගේ දේවල් වලට. මේවට අපි කියන්නේ හයිඩ්‍රේටර්ස්. මේ වචන දෙකටම එක හා සමාන සිංහල තේරුමක් තිබුණාට මේ වචන දෙක තැන් දෙකක තියෙන්නේ. එකක් ඇවිල්ලා ඇඟට වතුර වක් කරනවා හා සමාන තේරුමක්. අනිත් එක ඇඟේ වතුර ආරක්ෂා කරනවා හා සමාන තේරුමක්. ඉතින් අපි හයිඩ්‍රේටර්ස් කියන්නේ ඇඟේ වතුර ආරක්ෂා කරනවා හා සමාන තේරුමක් තියෙන දෙයකට. මොකද ඇඟේ වතුර නැති වෙච්ච වෙලාවට අපිට හයිඩ්‍රේටර්ස් නෙමෙයි කියන්නේ වෙන්නේ ඩීහයිඩ්‍රේටඩ් කියලා කියන්නේ. උපාල වෙලා වාෂ්ප වෙලා පිට වෙලා ගිහිල්ලා. ඉතින් අපි හයිඩ්‍රේටිං වතුර බීලායම කරගන්න තෙතමනේ රැස් කර ගැනීම. මේ රැස් කරගත්ත තෙතමනේ ලොක් කර ගැනීම. අපි බොහෝ දුරට හයලුරොනික් ඇසිඩ් වගේ දේවල් වලින් සම්පූර්ණ කරගන්නවා. හයලුරොනික් ඇසිඩ් වගේ සීරම් වර්ග අපිට එන්නේ ජල අණුවක් ඇතුලේ තියෙන අණුක සූත්‍රය වෙනස් කරලා. එතකොට එයාගේ හැකියාව වෙනවා එයා වටේ තියෙන ජල අණු ඔක්කොම ලොකු බන්ධනයකින් බැඳලා ලොස් නොවී තියාගන්න. නාස්ති නොවී තියාගන්න. ඒක හයලුරොනික් ඇසිඩ් වල හැකියාව. හයලුරොනික් ඇසිඩ් වල විශේෂත්වයක් තමයි හයලුරොනික් ඇසිඩ් එක කියන්නේ අපි කියනවා අමරණීය වෙන්න අපි කැමති නම් අපේ ළඟ තියෙන්න ඕනේ එකම සීරම් එක කියලා හයලුරොනික් ඇසිඩ්. අමරණීය වෙනවා කියලා එකක් ලෝකේ නෑ. නමුත් අපි කියනවා හැමදාම එකම ස්වභාවයෙන් ඉන්න ඕන නම් අපි ගාව තියෙන්න ඕනේ සීක්‍රට් සීරම් එක තමයි හයලුරොනික් ඇසිඩ්. හයලුරොනික් ඇසිඩ් වල තමයි තියෙන්නේ ෆයිබ්‍රෝබ්ලාස්ටික් කියන සෛලය. නිපදවීමේ හැකියාව. ෆයිබ්‍රෝබ්ලාස්ටික් කියන සෛලය නිපද වුණොත් එයා තමයි කොලජන් සහ ඉලාස්ටින් කියන ප්‍රෝටීන් සෛල නිර්මාණය කරන්නේ. ඒ නිසා හයලුරොනික් ඇසිඩ් එක අත්‍යවශ්‍ය සාධකයක් සීරම් වල. හයලුරොනික් ඇසිඩ් කියන්නේ ඇසිඩ් එකක් විදිහට එන දෙයක් නෙමෙයි. මේ ගෙවල් වල සහ රූපලාවන්‍ය ශිල්පීන් කියන දෙකොට්ටාසක භාවිතා කරන ලෙවල් එකේදී එක මූණේ ගාලා යන්න පුළුවන් සීරම් එකක්. නමුත් ඒකෙත් බොහොම අපි කියනවා 10%, 15, 20 වගේ ඉහළ ප්‍රතිශත තියෙන හයලුරොනික් ඇසිඩ් සීරම් තියෙනවා. ඒවා බොහෝ වෙලාවට ඇසිඩ් පැත්තට බර වෙන්න ඉඩ තියෙනවා. ඒතර අපි කිව්වා ඒකට හයිඩ්‍රේටර්ස් කියලා. එහෙමනම් ඕගොල්ලන්ට ලෝකේ සොයාගන්න පුළුවන් සීරම් වර්ගයක් තියෙනවා හයිඩ්‍රේටර්ස්. ඊළඟට ඕගොල්ලන්ට ඕනේ කරනවා ස්ටිමියුලේටර්ස්. ඒ කියන්නේ උත්තේජනය කිරීමක් කළ හැකි සීරම් වර්ග. උත්තේජනය කිරීමක් කළ හැකි සීරම් වර්ග කියන්නේ මොනවද? සමය තුළ උත්තේජනය වෙන්න ඕනේ සෛල. සමය තුළ උත්තේජනය වෙන්න ඕනේ කොලජන්. ඒ හරහා ඉලාස්ටින්. එතකොට අපි සම ඇතුලේ තියෙන මේ ප්‍රෝටීන් වර්ග පුළුවන් නම් ඇමයිනෝ ඇසිඩ් වර්ග පුළුවන් නම් සෛලයක් ඇතුලේ තියෙන මයිටොකොන්ඩ්‍රියා එක පුළුවන් නම් උත්තේජනය කරන්න ඕනේ. මේ දේවල් උත්තේජනය කරන්නත් ස්ටිමියුලේටිං වගේ රික්වයර්මන්ට්ස් වලට යන්න පුළුවන් සීරම් වර්ග තියෙනවා. එතකොට අපි විටමින් C එක පාවිච්චි කරනවා රසන වෙනවා සුදු වෙනවා පාට වැටෙනවා කියලා. හැමේ රැඩි හැම නැති වෙනවා කියලා අපි කියනවා. කොලජන් නිෂ්පාදනය වෙනවා කියලා අපි කියනවා. ඉතින් මේ දේවල් වලට උදව් කරන විටමින් C කියන්නේම ස්ටිමියුලේෂන් සීරම් එකක්. එයා අනිවාර්යයෙන්ම ප්‍රෝටීන් වර්ගයක් වෙන ස්ට්‍රක්චරල් ප්‍රෝටීන්ස්. ඒ කියන්නේ මේ කොලජන් තන්තු වලට සපේන පෝර වගේ. එයා උත්තේජනය කරනවා කොලජන්. එයා වර්ධනය කරනවා හැම ඇතුලේ එක ස්තරයක් විසින් තවත් ස්තරයක් ඔසවාගෙන ඉදීමේ හැකියාව. ඒතර අපි කොලජන් සහ ඉලාස්ටින් වර්ධනය වීම වෙනුවෙන් ගන්න විටමින් C වගේ දෙයක් අනිවාර්යෙන්
ස්ටිමියුලේෂන් එකක්. ඒ කියන්නේ ස්ටිමියුලේටර් එකක් වෙනවා. ඒ වගේම තමයි ස්නේල් එක්ස්ට්‍රැක්ට් එකක් වගේ එකක් ගත්තා. මෙතන තියෙනවා ඇදෙන සුළු ගතිය වර්ධනය කරන්න උදව් කරන ස්ටිමියුලේටර් එකක්. සෛල අතර කොලජන් සහ ඉලස්ටින් අතර ස්ටිමියුලේටර්ස් කියන්නේ සීරම් වර්ගයක්. ඒ අතරේ තියෙනවා Q10 කන්සයිමි Q10 වගේ සීරම් වර්ග ඔයගොල්ලන්ට හොයාගන්න තියෙනවා. බ්‍රෑන්ඩ් නේම්ස් නෙමෙයි මේවා. මේවා ඇවිල්ලා ප්‍රසිද්ධ සීරම් වල නම් වචන විද්‍යාත්මක නම් බොහෝ වෙලාවට Q10. ඒතර මේවා සෛලයක් අභ්‍යන්තරේ මේ ප්‍රතිඔක්සීකරණ ගුණය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ප්‍රතිඔක්සීකරණ හැකියාව උත්තේජනය කරනවා. ඊළඟට අපිට තියෙනවා ඒ කියපු ප්‍රතිඔක්සීකරණ හැකියාව ලබා දෙන සීරම්. එතකොට ඕගොල්ලෝ හොයාගන්න ඕනේ ඇන්ටිඔක්සිඩේටිව් ගුණ තියෙන සීරම්ස්. ප්‍රතිඔක්සීකාරක ගුණ තියෙන සීරම් ඕගොල්ලෝ හොයාගන්න ඕනේ. ඩල් ස්කින් එකක් නම් ඔයාලට තියෙන්නේ දෙහෙට්ටු ගතියක් නම් ඔයාලට තියෙන්නේ රැලි නම් ඔයාගේ මූණේ තියෙන්නේ තැන් වල පාටවල් වෙනස් වෙලා නම් ඔයාගේ සමේ ප්‍රතිඔක්සීකරණ ගුණ තියෙන සීරම් වර්ග ඔයා හොයාගන්න ඕනේ. ඒතර ඇන්ටිඔක්සිඩන්ට් පර්පස් එක තියෙන සීරම් වර්ග තියෙනවා ලෝකේ. ඔය තියෙන සීරම් හැම එකකම වගේ ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රොපර්ටිස් තියෙනවා. ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රොපර්ටිස් විශේෂයෙන්ම තියෙනවා අත්‍යවශ්‍ය තෙල්. අපි ඒවට කියන්නේ essential oils. essential oils ඇතුලේ තියෙනවා argan oil, jojoba oil, almond oil, olive oil. විශේෂයෙන්ම ලංකාවේ virgin coconut oil. ඔය කියන ඒවා අත්‍යවශ්‍ය තෙල්. අත්‍යවශ්‍ය තෙල් වර්ගවල හැම ඇතුළට ගමන් කිරීමේ හැකියාව ස්වභාවිකවම තියෙනවා. එතකොට සමහරුන්ට සීරම් ජාති 10ක් විතර ඕනේ නැහැ. හොඳ පිරිසිදු ආගන් ඔයිල් එකක්, මොරක්කන් ආගන් ඔයිල් එකක්, හොඳ ඔලිව් ඔයිල් එකක් වගේ එකක් පාවිච්චි කරලා පුළුවන් ඔය ඇන්ටිඔක්සිඩේටිව් පර්පස් එක පුරව ගන්න. ඒ වගේම තමයි තවත් සීරම් ජාති තියෙනවා ඉන්හැබිටර්ස්. ඉන්හැබිටර්ස් කියන්නේ වළක්වනවා මොනවා හරි ක්‍රියාවක් සිද්ධ වීම වළක්වන, පාලනය කරන, නතර කරලා දාන ඉන්හැබිටර්ස්. ඒතර ඉන්හැබිටර්ස් කියන එක ගත්තොත් අපි සමහර වෙලාවට අපේ ශරීරයේ අභ්‍යන්තරේ ඔය ඉස්සලා කියපු ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක වැඩි වෙලා ඔක්සිඩන්ට්ස් එක්රැස් වීම වැඩි වෙලා අපි අකාලේ වයසට යනවා වගේ දේවල් සිද්ධ වෙනවා. ඒකට අපිට ඉන්හැබිටර්ස් ඕනේ. මොනවා කරන්න? මේ ඔක්සිඩේටිව්ස් වර්ධනය වීම පාලනය කරන වළක්වන ඉන්හැබිටර්ස් ඕනේ. අර කලින් කියපු Q10 අහුවෙන්නේ මේ ගොඩක් ප්‍රසිද්ධ නැති සීරම් මම මේ කියන්නේ. හැමෝම දන්න සීරම් තියෙනවනේ හැමතැනම. නමුත් මම මේ කතා කරන්නේ සමහරවල්ලාට ප්‍රසිද්ධ නැති සීරම්. ඉන්හැබිටර්ස් වගේ දේවල් ඇතුලේ තියෙන සීරම් ඒවා පාලනය කරනවා. ඔක්සිඩන්ට්ස් එකතු වීම පාලනය කරනවා. ප්‍රතිඔක්සීකරණය වීම අඩු කරනවා. ඒක ලේසි නැකට. වසවිස එක්රැස් වීම පාලනය කරනවා. හැම ඕනෑවට වඩා ट्रांसलूसेंट වීම. එහෙමත් නැත්නම් විනිවිද පේන තත්වයකටපත් වීම. ඔය අපේ ගොඩක් අය ආසයින් දැන් ග්ලාස් ස්කින් ටයිප් එකට යන්නේ. විනිවිද පේන්න ගත්තාම ඇට විදුලි පවා පේන තත්ත්වයක් ඇති වුණාම හරි ෂොක් එක. හරි ලස්සනයි විදුරුවක් වගේ. එතකොට මේක පාලනය කරන්න ඕනේ. එහෙම නොවුනොත් මෙයාට ලයිට් එකක් යටවත් ඉන්න බෑ. ලංකාවට ඔබින රූපලාවන්‍ය ස්ට්‍රැටජිස් නෙමෙයි ඒවා. ග්ලාස් ස්කින් ටයිප් සොදයි සීත රටවල් වලට. මොකද මේ රෝම රූපහාරා පිට වෙන්න ඕනේ සීතල. අපේ රටේ මේවා හරහා පිට වෙන්නේ උණුසුම. දාඩිය. එතකොට මේ ඉන්හැබිටර්ස් මෙලනින් පවා ඉන්හැබිට් කරන තත්ත්වයටපත් වෙනවා සමහර වෙලාවට. වයිට්නින් සීරම්, ග්ලෝවින්. එතකොට ඔය ස්කින් එකේ කලර් එක වැඩි කරන සීරම්. සමහර වෙලාවට ඉතින් සුදුසුත් නෑ. සමහර වෙලාවට සමහරුන්ට තමන්ගේ රූපේ ලස්සන කර ගැනීම වෙනුවෙන් පාවිච්චි කරාට කමක් නෑ. ඉන්හැබිටර්ස්. ඒතර මෙහෙම ගත්තාම අපිට මොනවද දැන් මේ පහ උනේ? අපිට ඉස්සෙල්ලාම හම්බ වුණා වගේ හයිඩ්‍රේටර්ස්, ඊට පස්සේ ස්ටිමියුලේටර්ස්, ඊට පස්සේ අපි දැන් ඔය කියපු ඉන්හැබිටර්ස්, අපිට තව ඕනේ වෙනවා බූස්ටර්ස්.
boosters. ඒ කියන්නේ boost කරනවා, වේගවත් කරනවා. වේගවත් කරනවා වර්ධනය. අපි ගත්තොත් අපේ ගොඩක් අය whitening cream ගාලා මූණු විනාශ කරගෙන තියෙනවා. අපි චර්මයක් සමහර වෙලාවට නැති වෙන තරමටම අපි චර්මයට හානි කරගෙන තියෙනවා. මේ whitening cream වල තියෙන සමහර බැරලෝහ වෙන්න පුළුවන්, රසදිය කාරණා වෙන්න පුළුවන්. මේවා නිසා මේ අපේ චර්මයේ කොටස් විනාශ වේගන යනවා. කෙරටිනී හරණය කියන ස්වභාවික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේගොල්ලන්ගේ සම මතු පිට පෙරහම් කඩයකින් සිද්ධ වෙන ක්‍රියාව වෙන්නේ නැහැ. පෙරීමක් ස්වභාවිකව ඉර එළියත් එක්ක එන කිරණ පෙරීමක් ෆිල්ටරේෂන් එකක් සිද්ධ වෙන්නේ. ඒක හරි භයානක තත්ත්වයක්. ඒ නිසා ඒගොල්ලන්ට පිම්පල්ස්, පිග්මන්ටේෂන්ස්, එතකොට පැචස්, රතු පාට ලප, නහරවල් පවා මේක තත්ත්වයටපත් වෙනවා. ප්‍රතිකාර කරන්න බෑ. ඒතර අපි බූස්ටර්ස් හොයාගන්න ඕනේ. අපි චර්මය වර්ධනය කරන එක වේගවත් කිරීම. ඒ කියන්නේ අපි චර්මයේ ලේයර්ස් පහක් අපි ඉගෙන ගන්නවා. ස්ට්‍රාටම් කියේ. මේ ස්ට්‍රාටම් ලේයර්ස් එක තැනකට එනකම් අපි විනාශ කරගෙනයි තියෙන්නේ. අපි එතනින් පස්සේ තියෙන මැරුණු සෛල තට්ටුව උපද්දවන්න ඕනේ. කෙරටිනී හරණය සිද්ධ වෙන්න තරම් සෛල ඉපදවන්න ඕනේ. ඒතර අපි කියනවා එපිඩර්මිස් එක නිර්මාණය කිරීමේ හැකියාවක් ඇති සීරම්. එපිඩර්මල් growth factors අපිට සීරම් වර්ග තියෙනවා. EGF කියලා අපි හෙව්වොත් අපිට හොයාගන්න පුළුවන් සීරම් තියෙනවා. EGF solutions. මේවා මේ නම් වලින් එනේවා නෙමෙයි. මේ EGF කියන්නේ epidermal growth factors කියන එක. අපි චර්මය වර්ධනය කිරීමේ හැකියාව සහිත සාධක තියෙන කොටස් මේ සීරම් වල අඩංගුයි. එතකොට අපි මේ සීරම් boosters කියලා හඳුන්වනවා. ගොඩක් අයට නෑ මේ උත්තර. මේ whitening treatments වලට අහු වෙලා එන අයට කරන්න තියෙන්නේ මොනවද? හැමදාම පාවිච්චි කරන්න දෙන්නේ මොනවද? ඔන්න උත්තරය. ලංකාවට ආවේනික නෑ පිටරටවලත් මේවා තියෙනවා. ඒතර සීරම් වර්ග තියෙනවා boosters හැරුණාම තව concentrators. concentrators ඒ කියන්නේ ගැඹුරට ගමන් කිරීමේ හැකියාව ඇති. උදාහරණයකට අපිට මේ හොයාගන්න පුළුවන් pigmentation වලට එන anti pigmentation serum එක වගේ aromatic ampules. concentrator කියලා ගහලා තියෙනවා concentrates. ඒතර මේ දේවල් අවශ්‍ය තැනට යනකම් concentrate වෙනවා. දැන් අපි උදාහරණයකට ඒකම කතා කරොත් pigmentation වලට එන serum එක concentrator එක එයා ඉඳලා වැඩක් නැහැ අපි චර්මයේ. එයා ඉඳලා වැඩක් නැහැ චර්මයේ ගැඹුරු ස්තරවල. එයා hypodermis එකේ ඉඳලා වැඩක් නැහැ. pigmentation නම් අවශ්‍යතාවය තියෙන්න ඕනේ melanocyte වල. එනම් මෙයා concentrate වෙන්නේ melanocyte වලට. concentrators හොයන්න. serum වල නම් නෙමෙයි එතකොට වැදගත් වෙන්නේ. serum වල purpose එක. hydrators, boosters, stimulators මට මතකත් නෑ දැන් මම කියපුවා සමහර වෙලාවට. එහෙම බැලුවාම ඔයිටත් වැඩි serum තියෙනවා. exfoliations වගේ දේවල් ස්වභාවිකව සිද්ධ වීම වෙනුවෙන් සීරම් වර්ග තියෙනවා. මතු පිටින් සහ අභ්‍යන්තරයෙන්. එතකොට මෙහෙම කතා කරපුවාම අපි හැම දිනම දන්න සීරම් තමයි lightening serum, moisturizing serum, anti wrinkle serum, ආහා serum කියලා cosmetic shops වල වෙනම නමක් දාගෙන ඉන්නේ AHA serum. මේ alpha hydroxy acid වලට අහු වෙන ජලයේ දිය වෙන water soluble serum. එහෙම ආහා serum කියලා එකක් නැහැ. අපේ අය ගොඩක් රෙකමන්ඩ් කරන්නේ AHA serum කලවම් කරන්න whitening cream වලට කලවම් කරලා තමන්ම cosmetology part එක කරගෙන මුනේ ගන්න සුදු වෙනවා. කැමති අය කරලා බැලුවට කමක් නැහැ. අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් අපි පොදුවේ විරුද්ධයි සුදු වීමේ ක්‍රියාවලිය කෘත්‍රිමව කර ගැනීමට. AHA කියන්නේ සීරම් එකක් නෙමෙයි. AHA කියන්නේ මේ අම්ල වර්ග අහු වෙන එක පවුලක්. BHA කියලාත් පවුලක් තියෙනවා. මේ BHA පවුල තමයි අර essential oils ටික අහු වෙන පවුල.
තෙල් වර්ග අහුවෙන්නේ DHA වලට. එතකොට වතුරේ දිය වෙන සහ තෙල් වල දිය වෙන කියලා මුලින්ම මම දෙයක් කිව්වා. water based serum තියෙනවා, oil based serum තියෙනවා. අන්න ඒකත් මතක තියාගන්න. තව කතා කරන්න දේවල් ඔළුවට එන්න තිබුණාට අපිට මේ කාර්යබහුල තත්ත්වෙත් එක්ක මේ වටේ පිටේ සද්දෙත් එක්ක කතා කරන්න අපහසුයි. සහ ඉතින් ගොඩාක් දේවල් කියලා ඔළුවට යන්නේ නැහැ. මං කිව්වේ මේ සීරම් කඩේකට ගිහිල්ලා ඉල්ලද්දී ඉස්සෙල්ලා බලන්න ඕනේ සීරම් එකේ ගහලා තියෙන නමට වැඩිය සීරම් එකේ පර්පස් එක. එතන මේ සීරම් වල ගහලා තියෙනවා snail extract, multiple repair, anti wrinkles and anti aging. ඒකේ සීරම් එකේ ගහලා තියෙන benefit එක. නමුත් snail extract කියපු ගමන් අපි දැනගන්න ඕනේ ඇත්තට සුළු ගතිය ඇති කරන සීරම් එකක් මේක කියලා. ඒ වගේම EGF solution, multiple repair, හැම දෙයක්ම repair කරනවා, almost repair everything. ඒ හැම දෙයක්. Soothing skin, eliminate acne marks. Pimples වල සහකුරු ලෑවල ලප කැලල් ඉවත් කරනවා කියලා යාගේ benefit එකේ තියෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ EGF කියන්නේ epidermal growth factors තියෙන සීරම් එකක් කියලා. අලෙවි කිරීමේ පහසුව වෙනුවෙන් වැඩිම අවශ්‍යතාවයක් තියෙන common keywords ටිකයි මේ ගහලා එන්නේ. නමුත් අපි common keywords බලලා නෙමෙයි සීරම් තෝරන්න ඕනේ. සීරම් වල benefit බලලා නෙමෙයි සීරම් තෝරන්න ඕනේ. සීරම් එකේ purpose එක බලන්න. එහෙම බැලුවම මේ තියෙන සීරම්ස් ඇහැට, කනට, මූණට ලස්සන වැඩි කරගන්න, වලවල් නැති කරගන්න, wrinkles අඩු කරගන්න කියලා ආවට අපි තර්ක කරන්න ඕනේ මේ සීරම් එකක් ගෑවට wrinkles නැති වෙයිද? wrinkles කියන්නේ මූණේ කාලයක තිස්සේ තිබිච්ච fine line එකක්. එයාව නැති කරන්න නම් එතනට අනිවාර්යෙන් ෆයිබ්‍රොබ්ලාස්ටින් සෛල බෝ කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් නම්බර 1 හයලුරොනික් ඇසිඩ් එක ඔයාලට ඕන වෙනවා. බෝ වෙච්ච හයලුරොනික් ඇසිඩ් එක ඇතුලේ තියෙන ෆයිබ්‍රොබ්ලාස්ටින් සෛල වලින් කොලජන් නිෂ්පාදනය කරන්න පෝර දාන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔයාලට wrinkles කියන ට්‍රීට්මන්ට් එක වෙනුවෙන්ම සීරම් දෙකක් ඕන වෙනවා. එකක් තමයි කලින්ම කියපු hydrating purpose එක තියෙන hyaluronic acid. දෙවෙනි එක තමයි stimulation purpose එක තියෙන vitamin C. vitamin C කියන්නේ පෝර කියලා කිව්වා කොලජන් වලට. ඉතින් මේක මම වේගෙන් කිව්වට මේක ඔයගොල්ලෝ හිමින් අහන්න. නැවත අහන්න සිද්ධ වෙයි. මොකද ගොඩාක් දිග වුණාම ගොඩක් අය බලන්නේ නැහැ. purpose එක බලලා serum මිලදී ගන්න පුරුදු වෙන්න කියන එක තමයි අපි කියන්නේ. රූපලාවන්‍ය ශිල්පීන් පාවිච්චි කරන සීරම් ඊට වැඩිය වෙනස්. ගෙවල් වල අය පාවිච්චි කරන සීරම් ඊට වැඩිය වෙනස්. දිනපතා පාවිච්චි කරන්න පුළුවන් සීරම් රූපලාවන්‍ය ශිල්පීන් භාවිතා කරලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ ගාව තියෙන්න ඕනේ ඊට එහා ගිය සීරම්. බොහෝ වෙලාවට ඒවයි ප්‍රතිශතයක් ගහලා තියෙන්න ඕනේ. 30යි, 20යි, 10යි. සමහරවිට මේ සීරම් කියන්නේ පියෝ ඇසිඩ් එකක්. පියෝ ඇසිඩ් එකක් ගෙදරක පාවිච්චි කරන්න බෑ. හේතුව මේ සමහර සීරම් වර්ග ඇප්ලයි කරාට පස්සේ ලැබෙන ප්‍රතිචාරය තමයි සෙන්සේෂන් එකක්, සංවේදීතාවයක්, දැවිල්ල ගතියක්, හසන ගතියක්, කටුවනින ගතියක්, පිච්චෙන ගතියක්. සමහර සීරම් වර්ග වල ඒ සෙන්සේෂන් එක තියෙනවා. ඒ සෙන්සේෂන් එක දරා ගන්න බැරි නම් රූපලාවන්‍ය ශිල්පය ආගාව තියෙනවා ඒ සෙන්සේෂන් එක නවත්තන ස්ටොපර් එක. අපි ඒකට කියන්නේ නියුට්‍රලයිසර් එක. නියුට්‍රලයිසර්ස් නැතුව නොයෙකුත් high concentrations තියෙන ලොකු percentages තියෙන සීරම් ಜಾති ගෙදර ඉඳන් ගා ගන්නවා කියලා ඔයගොල්ලෝ ගෙනල්ලා විශේෂයෙන් chemical peelings වගේ දේවල් කරනවා කියලා හිතාගෙන ඒ සීරම් කොහොම එනවා දැන් chemical peeling වගේ ගෙදර ඉඳන් පීල් කරගන්න. නියුට්‍රලයිසර් එකක් නැතුව ආසරණ වෙච්ච වෙලාවට ඔයගොල්ලන්ගේ මූණට ඇසිඩ් ගහලා වෙච්ච හානියක් වුණා හා සමානයි. ඒ නිසා සමහර සීරම් වර්ග එන්නෙම estheticians ලට beauticians ලට විතරයි. ගෙදර පාවිච්චි කරන්න daily skin care වලට පාවිච්චි කරන්න නෙමෙයි සමහර සීරම් එන්නේ. බොරුවට තමන් නොදන්නා දේවල් අරගෙන රිස්ක් ගන්න එපා. එහෙනම් සීරම් මිලදී ගන්නකොට උනන්දු වෙන්න අර මම කලින් කියපු purpose එක හොයාගන්න. ආපහු අලුත් දෙයකින් හම්බ වෙමු.
පුළුවන් දවසක වටිනා දෙයක් තියෙනවා නම් ඕගොල්ලන්ගේ මතකෙට යොදා ගන්න.